නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුකොට ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද මේ ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනාවේ අනුග්‍රහය දරනු ලබන්නේ ඉතාලියේ මිලානෝ නුවර පදිංචි පින්වත් හඳුන්නෙත්ති පූජිත ගයත්‍රී මහත්මයා සහ වසන්තී ඉන්ද්‍රකාන්තී ගුරුනාഥන් මහත්මිය විසින් ඒ පින්වතුන්ලාගේ ප්‍රධාන අරමුණ අද මේ දේශනාවේ ජනවාරි මාසේ 28 වෙනි දින 13 වන ජන්මදිනයේ සමරන ආදරණීය දියණිය වන වත්මී තිසත්මා දියණියට මේ රැස් කරන පිනේ ආශිර්වාදයෙන්, තෙරුවනේ ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා කියන උදාර චේතනාවෙන් අද සියලු දානයන්ට අග්‍ර වූ මේ ධර්ම දානමේ පින අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය මේ විදිහට දානයක් ලෙස ලබා දෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ගැන දේශනාවේ තියෙන්නේ ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති. මහණෙනි, මේ ලෝකේ එකම එක පුද්ගලයෙක් උපදිනවා. බහුජන හිතාය. ඒ පුද්ගලයා උපදින්නේ බොහෝ ජනයාට යහපත පිණිසයි. බහුජන සුඛාය. බොහෝ ජනයාට සැප පිණිසයි. අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. දෙව් මිනිස් ලෝක සත්වයාට අර්ථය මෙයයි, යහපත මෙයයි, සැපේ මෙයයි කියා දෙන්නයි. ලෝකානුකම්පාය. ලෝකයටම අනුකම්පා පිණිසයි. කතමෝ ඒක පුද්ගලෝ. කවුද එකම එක පුද්ගලයා? තථාගතු අරහතු සම්මා සම්බුද්ධු. තථාගත අරහත් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ලෝකයට යහපත පිණිසයි සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. ලෝකේ යහපත අයහපත නොදන්න ලෝක සත්වයාට යහපත කියා දෙන්න කලාතුරකින් ලෝකයට බුදුවරු පහළ වේ. අද තමන්ගේ ආදරණීය දියණියගේ ජන්මදිනයේ නිමිත්තෙන් දියණියට යහපත සැලසේවා කියලා මේ සිද්ධ කරන ධර්ම දේශනාවේදී මම කල්පනා කරා හරි ලස්සන අර්ථයක් දේශනාව විදිහට කියා දෙන්න. මේ අපි අද ඉගෙන ගන්න දහම් කතාව ජාතක කතාවක් ඇසුරු කරගෙනයි අපි ඉගෙන ගන්නේ. මේ ජාතක කතාවේ නාමය අත්තස්ස ద్వාර. මොකද්ද මේකේ නම? අත්තස්ස ద్వාර.
අත්තස්ස ద్వාරය කියලා කිව්වේ අත්ථ කියලා කිව්වේ යහපත. ద్వාරය කියලා කිව්වේ දොරටුව. මේ ජාතක කතාවේ නම යහපතට දොරටුව ගැන වදාළ ජාතකේ. දොරටුව කියලා කිව්වහම පින්වතුනි නිකන් ඔය අරින දොරට විතරක් නෙවෙයි දොර කියන්නේනේ. අපි කියනවා සමහර මිනිස්සු ජීවත් වෙන හැටියට කියනවා මේ මිනිහා නම් අපායට තමයි මේ දොර අරගන්න යන්නේ කියනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ දොර කියලා අදහස් කළේ එයා ඒ ඉන්න විදිහෙන් එයාට මලාට පස්සේ යන්න වෙන්නේ අපායට. සමහර ළමයි හොඳට ඉගෙන ගන්නකොට අපි කියනවා මේ ළමයා ඉගෙන ගන්න විදිහට නම් සරසවි දොරටු ඇරේවි. ඒ සරසවිය ගේට්ටු වරනවා කියන එකද? නෑ. එයාට ඒ ඉන්න විදිහට ඒ ඉගෙන ගන්න විදිහට සරසවි භූමියට යන්න තරම් හොඳට ඉගෙන ගන්නට පුළුවන් වෙයි. ආන්නේ අදහසමයි මෙතනත්. දොරටු කියලා කිව්වේ යහපත පිණිස තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතු දේ ගැනයි මේ ජාතක කතාව විස්තර වෙන්නේ. මේ ජාතක කතාව දේශනා කරන්න සිද්ධ වුණේ භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට ඒ ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේව නිරන්තරයෙන් බැහැදකලා බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බහ කරන උපාසකෙක් හිටියා. ඔය උපාසකයාට පුංචි පුතෙක් උපන්නා. මේ පුත්‍රයා හරි පින්පාටයි. දැන් ඇතැම් ළමයි නැද්ද එහෙම? අපි කියන්නේ දැක්කම හරි පින්පාට කියලා. හරි පින්වන්ත කොල්ලෙක්. අවුරුදු 7 වගේ වෙනකොටත් හරි ඥානවන්ත ප්‍රශ්න අහනවා. දවසක් මේ අවුරුදු 7 පොඩි කොල්ලා අර උපාසක මහත්තයා ළඟට ඇවිල්ලා මේ උපාසක මහත්තයාගේ අතේ ඉඩිලා ඇහුවා තාත්තේ ජීවිතේ යහපත ඇති කරගන්න මොනවාද කරන්න ඕන කියලා මේ පුංචි අවුරුදු 7 පොඩි ළමයා අහනවා. එතකොට මේ උපාසක මහත්තයාට හිතුණා හරි ජඹුරු ප්‍රශ්නයක් නොවේ මගේ මේ පොඩි පුතා අහන්නේ. මේ බඳු ජඹුරු ප්‍රශ්නයකට හරිම උත්තරේ දෙන්න යටින් අවීචියේ ඉඳලා උඩින් භවාග්‍රේ දක්වාම මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න දක්ෂයෙක් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වඩා නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ ගැන නේද තියෙන්නේ නතස්ස අදිට්ඨ මිදත්ති කංචි. ඒ භාග්‍යතුන් වහන්සේ ලෝකේ නොදුටු යමක් නැත්තේය. නෑ අවිඥානම ජානි තබ්බං. ඒ බුදුරජාණෝ ලෝකේ නොදන්නා යමක්ද නැත්තේය. සබ්බං අභිඥාය යදත්ත ඤෙය්‍යං. ලෝකේ තතු ඒ අයුරින්ම අවබෝධ කළ නිසා තථාගතෝ තේන සමන්ත චක්ඛු. බුදුරජාණන් වහන්සේට සියල්ල දකිනා ඇස කියා කියයි. ඒ බුදුරජාණන් වහන්සේ ළඟට තමයි මේ පොඩි පුතාව එකතු කරගෙන මේ උපාසක මහත්තයා යන්නේ. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මගේ කොළු පැංචා පුංචි වුණාට හරි ජඹුරු පහේ ප්‍රශ්න අහනවා. ස්වාමීනි අද මගෙන් ඇහුවා මෙහෙම ප්‍රශ්නයක්. අනේ තාත්තේ ජීවිතේ යහපත් කරගන්නට මොනවද කරන්න ඕන? ජීවිතේ යහපතට එළඹෙන්න මොනවද දොරටු කියලා මේ පුතා මගෙන් අහනවා. භාග්‍යතුන් වහන්සේ මේ උපාසක මහත්තයාට කියනවා උපාසකය හරි ඥානවන්ත ප්‍රශ්නයක්. ඥානවන්ත ප්‍රශ්නයක් නෙවෙයිද පින්වතුනි? සාමාන්‍යයෙන් මේ ලෝකේ මේ ලේසි පහසු මිනිස්සෙක් හොයන දෙයක්ද ඕක? ජීවිතේ ඇත්තටම යහපත් කරගන්නේ කොහොමද? අද සමහර මිනිස්සු හිතනවා ජීවිතේ යහපත් කරගන්නේ කොහොමද කියලා. මේ ලංකා භූමියේ උපන්න කෙනෙකුට නම් ජීවිතය යහපත් කරගන්නේ කොහොමද කියලා හිතෙනකොට හොයාගෙන යද්දි හරිදේ හම්බ වෙයි කියලා හිතන්න හරි පුළුවන්. කල්යාණ මිත්‍රයෝ ඉන්න නිසා, තෙරුවන් සරණ තියෙන නිසා. මේ ලෝකේ වෙන කොහේ හරි කෙනෙකුට හිතුනොත් එහෙම මම්මගේ ජීවිතේ යහපත ඇති කරගන්නේ කොහොමද කියලා. ඒකට උත්තරේ හොයාගෙන ලෝකේ වෙන තැනක ගියොත් එහෙම හරි එක හම්බ වෙයිද අගුලක පැටලෙයිද? අගුලක පැටලෙනවා, නැසෙනවා.
හරිම කාලේ මේ පුංචි ළමයාට මේ ප්‍රශ්නේ හිතුනේ. ලෝකේ හිරු මඩල වගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එකල ජීවමානව වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ වදාලා උපාසකය ඔය ප්‍රශ්නේ මේ දරුවම මීට කලිනුත් ඇහුවා කිව්වා. එතකොට උපාසකය අහනවා ස්වාමීනි ඒ මොකක්ද අතීත කතාව? උපාසකය ඈත අතීතයේ බරණැස මහසිටුතුමා වෙලා බෝසතාණන් වහන්සේ උපන්නා. ඒ කාලේ බෝසතාණන් වහන්සේගේ ආදරණීය පුත්‍රයා වෙලා උපන්නේ මේ ඉන්න කොළු පැංචා තමයි කිව්වා. එදාත් බෝසතාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇඟිල්ලේ එල්ලිලා ඔය ප්‍රශ්නේ මැහුවා තාත්තේ යහපතට දොරටු මොනවද? ආන්නෙදා මම මෙහෙම කියලා දුන්නා කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ යහපතට දොරටු වදාලේ. සමහර විට අපි පින්වතුනි චූටි කාලේ ඉඳලා අවුරුදු 60 70ක් 80ක් නාකි වෙලා මැරිලා යනකම් මෙහි ජීවත් වෙනවා. යහපතට දොරටු මොනවද කියලා දන්නේ. ඒ නිසා වාසනාවක් මේ බණපතේ අහගන්න ලැබෙන එක. අද දැනගන්න පුළුවන් යහපතට හැබෑම දොරටු මොනවද කියලා. මේ දොරටු ටික අරගත්තොත් මෙලොව යහපතත් උදා වේ. පරලොව යහපතත් උදා වේ. මොනවද මේ දොරටු? බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට අදාලා. ආරෝග්‍යං ඉච්ඡේ පරමංච ලාභං සීලංච බුද්ධාන මතං සුතංච ධම්මානුවත්තීච අලීනතාච අත්තස්ස ద్వාරා පමුඛා චලේතා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ආරෝග්‍යං ඉච්ඡේ පරමංච ලාභං නිරෝගී භවට කැමති වෙන්න ඕන කිව්වා. නිරෝගීකම තමයි උතුම්ම ලාභය කියලා දැනගෙන නිරෝගීකමට කැමති වෙන්න ඕන කිව්වා. ජීවිතේ යහපත උදා වෙන පළවෙනි අංගය එතකොට මොකද්ද? නිරෝගීකම. කායික නිරෝගී භාවය සහ මානසික නිරෝගී භාවය කියන දේ මනුස්සයාට මෙලොව යහපත උදා කරගන්නත් උදව් වෙනවා. පරලොව යහපත උදා කරගන්නත් උදව් වෙනවා. එනිසා නිරෝගීකම පිරිසිදු ගති පැවතුම අපේ ජීවිතයට හරි වැදගත් එකක්. නිරෝගී භාවය නිසා භාග්‍යතුන් වහන්සේ හරියට වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළානේ ආරෝග්‍ය පරමා ලාභහ. මේ නිරෝගීකම පරම ලැබීමයි. නිරෝගී ජීවිතයක් ලැබෙන එක. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ ඉන්න කාලේ සවැත් නුවර රජකම් කළේ පසේ නදී කෝසල මහරජුරුවනේ. කොසල් රජුරුව එක කාලයක් තිබුණා. කොසල් රජුරුව හරි කෑදරයි. හරියට කනවා. ඒ කොච්චර කෑවද කියන්නේ අද අපිට ඒ ප්‍රමාණය කියන්න අමාරුයි. ද්‍රෝණයක් බත් කනවා කියනවා වේලකට. ද්‍රෝණයක් කියලා කියන්නේ නැලි 16ක්. නැලි 16ක බත් රජුරුව මහා විශාල බත් එකක් කනවා. කාලා ඉවර වුණාට පස්සේ රජුරුවන්ට මේ නැගිට ගන්නව තමාරු වෙන තරම් හරි මහන්සි කියනවා. අදටත් ඉන්නවනේ එහෙම කන අය. එතකොට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න දවසක් දවල්ට කාලා කාපු ගමන් මහරජුරුව ගියා. ගිහිල්ලා දැන් මේ වගේ මිටි ආසනයක වාඩි වෙලා බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරන්න ලැහැත්ති බෑ කතා කරගන්න. එහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා ඇඳුම හදනවා. බුදුරජාණන් වහන්සේත් එක්ක චුට්ටක් කතා කරගෙන ඉන්නකොට මේ නිදිබර ගතිය එනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අහනවා මහරජේ මොකෝ මේ? කිව්වා ස්වාමීනි මේ ටික වැඩිපුර අද ගත්තා කිව්වා කෑම. එතකොට කිව්වා රජතුමනි බොහෝ කොට ආහාර ගන්න තැනැත්තාට හරි ආදීනව බහුලය කිව්වා. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මුවමඩලින් ලස්සන ගාථාවක් පිට වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මනුජස්ස සදා සතීමතෝ. මිනිස්සෙක් ඉන්නවනම් හොඳ සිහි බුද්ධිය තියෙන. මත්තං ජානතෝ ලජ්ජ භෝජනේ. ඒ මිනිස්සයා ගන්න කෑම ටිකේ මාත්‍රේ දන්නවා. කන්ට මහා ගොඩක් තිබ්බට මේ මිනිස්සයා
සිහිබුද්ධිය තියෙන මනුස්සයා එහෙම කන්නේ නැහැ. තනු තස්ස භවಂತಿ වේදනා. එතකොට යාට කෑවා කියලා කායික වේදනාවල් ඉන්නේ. කයේ තියෙන වේදනාවල් තුනී වෙලා යනවා. නැත්තම් බඩ පුරව ගන්න කියලා කාලා මිනිස්සු විඳවන්නේ නැද්ද? කාපු එක නිසා විඳවනවා. ප්‍රමාණය දැනගෙන සිහිබුද්ධියෙන් කන කෙනාට වේදනාව උපදින්නේ. බලන්න සනිකං ජීරති. හරි ඉක්මනට දිරවනවා. ආයු ඵලයන්ති. එයාගේ ආයුෂ වැඩෙනවා. ඕන් ඔය මේ ආනිසංස ටික බුදුරජාන් වහන්සේ වදාලා. ඔය ගාථාව කිව්වට පස්සේ රජුරුවන්ට පිටිපස්සේ හිටියා සුදස්සන කියලා තරුණෙක්. රජුරුව කිව්වා පුතේ සුදස්සන ඔය බුදුරජාන් වහන්සේ කියපු ගාථාව හොඳට කටපාඩම් කරගනි. මම බත් කන්න ලැහැත් වෙනකොට උඹ ඔය ගාථාව කියන්න ඕන. ඔය ගාථාව කියනවාට මං ඔබට කහවණු මෙච්චරක් දෙනවා කිව්වා. එදා ඉඳලා රජුරුව කෑම කන්න ලැහැත් වෙනකොට සුදස්සන තරුණයා මේ ගාථාව පිටිපස්සේ ඉඳලා කියනවා. රජුරුවන්ට හැමදාම සිහිය උපදිනවා. රජුරුව කන බත් ගාන අඩු කළා. අනේ පස්සේ කාලෙක රජුරුව හරි නිරෝගී සම්පත්තියට පත් වෙලා හොඳට දුවලා පැනලා ඉන්න පුළුවන් සැහැල්ලු ඇඟක් ඇති කරගත්තා. අපි ඒ නිසා පින්වතුනි අපේ ජීවිතේ අපි මිනිස්සු විදිහට මෙලොවට උපදින්නේ මනුස්ස කයක් අරගෙන. අපිට මේ ජීවිතේ යහපත ඇති කරගන්න පුළුවන් නම් ඒකට උපකාර කරන ප්‍රධාන අංගයක් වෙනවා අපි අපේ කය නිරෝගීව තියාගන්න එක. ඒ වගේම අපි අපේ මානසික ස්වභාවය නිරෝගීව තියාගන්න එක. ඒක තමයි යහපත ඇති කරගන්න උපකාර කරන පළමුවෙනි කාරණය. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පිරිසුදුකම හරියට වර්ණනා කළා. නිරෝගී පැවැත්ම හරියට වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේ මේ සක්මන් භාවනාව එහෙම පැනෙව්වීම භික්ෂුන්ගේ නිරෝගීකමට. මොකද සාමින් වහන්සේලා දම්පැන් වළඳලා එක තැන වැඩ ඉන්නකොට තරබාරු වෙන්න පටන් ගත්තා. තරබාරුකමත් එක්කම නොයෙකුත් ලෙඩ රෝග බහුල වෙන්න ගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැනෙව්වා සක්මන් කරන්නට කියලාත්. ඒ නිසා පළවෙනි යහපතට දොරටුව මොකද්ද? නිරෝගීකම. ඊළඟ එක යහපත ඇති කරගන්න දොර සීලයයි. දෙවැන්න මොකද්ද? සීලය. සිල්වත් බව කියලා කියන්නේ පින්වතුනි මෙලොව යහපත උදා කරන දොරටුවයි. සිල්වත් බව පරලොව යහපත උදා කරන දොරටුවයි. සීලය කියන එක සත්පුරුෂයෝ වර්ණනා කරන එක. මේ ලෝකේ අසත්පුරුෂයෝ නම් සමහරට සීලයට කැමති නැහැ. සීල ගැන කතා කරනකොට අසත්පුරුෂයන්ගේ කටවල වලින් කියවෙන්නේ මේ කාලේ ඌව කොහේ කරන්නටද? එහෙම තමයි කියවෙන්නේ. නමුත් සීලය කියලා කියන්නේ මිනිස්යාගේ මෙලොව පරලොව දෙලොව යහපත් කරවන යහපතට තිබෙන දොරටුවයි. ඒ නිසා සීලය හොඳට තියෙන්න ඕන. රහතන් වහන්සේලා කිව්වේ සියලු ගුණධර්ම වලට අම්මා කෙනෙක් වගේ සීලය. සියලු ගුණධර්ම වලට අම්මා කෙනෙක් වගේ සීලය කීපේ අර්ථය මොකද්ද? අම්මා තමයි පින්වතුනි මේ ලෝකයට දරුවෝ දායාද කරන්නේ. සීලේ නැමැති අම්මා තමයි සියලු ගුණධර්ම මේ ලෝකයට දායාද කරන්නේ. සිල්වත් බව නැත්තම් දරුවෝ දායාද කරන්න ගුණධර්ම දායාද කරන්න අම්මා නැත. ඒ නිසා සීලය කියන එක ප්‍රධාන අංගය. බුදුරජාන් වහන්සේ ළඟට දවසක් ඇවිත් කෙනෙක් ඇහුවා ස්වාමීනි නාකි වෙනකම්ම කරන්න හොඳ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා නාකි වෙනකම්ම කරන්න හොඳ දේ තමයි සිල්වත් වෙන එක. ඕක සමහරට අපේ අයට වැරදිලා ඇහුණද දන්නේ නැහැ. යම් කාලෙක මොකද බොහෝ අය සීලය ගැන හිතන්නේ නාකි වුණාමයි. නාකි වෙනකම්ම සිල් රැකීම හොඳයි කියලායි භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේ. මොකද සීලය කියන දේ අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇතැම් සුවඳ ಜಾති තියෙනවා මේ ලෝකේ. ඒ සුවඳ විහිදුවන්නේ පුෂ්ප වලින් මලෙන්. ඇතැම් සුවඳ ಜಾති තියෙනවා ස්වාමීනි ඒවා විහිදෙන්නේ මුල් වලින්. සැවැන්දරා වගේ මුලෙන්.
තවත් සුවඳ ಜಾති තියෙනවා ස්වාමීනි. ඒව විහිදෙන්නේ අරටුවෙන්. රත් හඳුන්, සුදු හඳුන්, අගිල් මේවා අරටුවෙන් සුවඳ විහිදුවන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය සුවඳට පුළුවන් හුළඟත් එක්ක හමාගෙන යන්න. ඔය මල් සුවඳ වේවා, මුල් සුවඳ වේවා, අරටු සුවඳ වේවා. ඒකට පුළුවන් කියනවා හුළඟත් එක්ක හමන්න. හැබැයි ස්වාමීනි හුළඟට නැති පැත්තට ඒකට යන්න පුළුවන්කම නැහැ. ස්වාමීනි හුළඟත් එක්කත් හමන. හුළඟ නැතුවත් හමන. උඩු හුළඟේ යන සුවඳක් තිබේද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආනන්දය යම් කෙනෙක් බුදුරජුන් ධර්මය සංගරුවන සරණ ගියේ නම් ඒ සරණට කියනවා සරණ සීලය. තෙරුවන් සරණේ පිහිටියා නම් ඒ තෙරුවන් සරණේ පිහිටි තැනැත්තාගේ සුගන්ධය උඩුහුළඟේ තමයි. ප්‍රාණඝාතයෙන් වැළකුණා නම්, හොරකමින් වැළකුණා නම්, වැරදි කාම සේවනයෙන් වැළකුණා නම්, බොරුවෙන් වැළකුණා නම්, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකුණා නම් ඔහුගේ සුගන්ධයත් උඩුසුළඟේ හමයි කිව්වා. අපමත්තෝ අයං ගන්ධෝ යායන් තගර චන්දනි. මේ සඳුන් තුවරලා වගේ දේවල් වල තියෙන්නේ හරි පුංචි සුවඳක් තියෙනවා. ඒක මහා වටින සුවඳ නෙවෙයි කිව්වා. යෝච්ච සීලවතං ගන්ධෝ යම් කෙනෙකුගේ තියෙනවා නම් සීල සුගන්ධය වාති දේවේසු උත්තමෝ ඒක දෙවියෝ පවා ආග්‍රහණය කරනවා කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ජීවිතයේ අර්ථය හදාගන්න කැමති නම් යම් කෙනෙක් එයා දෙවනියට ඇති කරගත යුතු තුම්ම ගුණය සීලයයි, සිල්වත් බව. සීලය තියෙනවා නම් සීලවන්තයාට බොහෝ භෝග සම්පත් උපදින්නේය. ඒ සීලයේ ආනිසංසයයි. එතකොට සීලය තියෙනවා නම් යහපත උදා වෙන්නේ නැද්ද? භෝග සම්පත් නැසෙන දේවල් ඔක්කොම නැතුව යනවා සීලවන්තයාට. ඔහුට හොඳට භෝග සම්පත් උපදිනවා. සීලය තියෙන කෙනාට ඊළඟට ලැබෙනවා සමාජයේ ගුණවතුන් අතරේ කල්යාණ කීර්ති ගොහසාවක්. හරි ආශ්චර්යයි පින්වතුනේ. අපේ මේ අනුරාධපුරේම එක්තරා සාමණේර භික්ෂුන් වහන්සේ නමක්. චූටි සාමණේර නමක්. සාමින් වහන්සේලාට ශික්ෂා සාමාන්‍ය ගිහි අයට වඩා වැඩිපුර තියෙනවානේ. එතකොට මේ ශික්ෂා අතරේ තියෙනවා ඇවතුම් පැවතුම් වල සංවරයට පොඩි කුද්ධානුකුද්දක ශික්ෂාපද. භික්ෂුව එව්වට පවා ගරු කරනවා. සාමින් වහන්සේලාට තියෙනවා ශික්ෂාවක් හිටගෙන මේ මූත්‍රා කරන්නේ නැහැ කියලා. මේ චූටි සාමණේර ස්වාමීන් වහන්සේ අනුරාධපුරේ කැලේක වඩිනකොට මේ ස්වාමීන් වහන්සේට මූත්‍රා බරක් ආවා. දැන් මේ මහා ගැන කලේ වෙන කවුරුත් නැහැ. නමුත් මේ ස්වාමීන් වහන්සේට සිල්පදේ මතක් වුණා. ඒ සිල්පදේ සිහියට නැගිලා මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මම සුදුසු තැනක් බලන්න ඕනේ කියලා අර මූත්‍රා බර හිර කරගෙන සුදුසු තැනක් එනකන් නිල් තනකොළ නැති කොළරොඩු විතරක් තියෙන තැනක් එනකම් මේ ස්වාමීන් වහන්සේ වැඩියා. වැඩම කරලා සුදුසු තැන හම්බ වුණාට පස්සේ හොඳට වටපිට බැලුවා කියනවා කාට හරි මාව පේනවද? ඒකලා එහෙම බිම වාඩි වුණා. බිම වාඩි වෙලා මුළු ශරීරෙම සිවුරෙන් වහගත්තා කියනවා. පොඩි කොටසක්වත් ශරීරෙ පේන්නේ නැති වෙන. වහගෙන තමන් වහන්සේ සිහියෙන් මූත්‍රා කරනකොට මේක දකිනවා වනයේ රුක්ෂ දේවතාවෝ. රුක්ෂ දෙවිවරු සාදුකාර දෙන්න ගත්ත කියනවා. අනේ මේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා මෙච්චර සීලගරුකද? රුක් දෙවියන්ගේ ගොහසාව ඇහුණා කියනවා ඉහළින් ඉන්න දෙවිවරුන්ට. ඒ ගොහසාව ඇහුණා කියනවා ඊට ඉහළින් ඉන්න දෙවිවරුන්ට. අවසානයේ මේ සාමණේර භික්ෂුවට අකනිටාවේ බ්‍රහ්ම රාජියෝ සාදුකාර දුන්නා. ඒ වගේ ආශ්චර්යයි සීලය කියන එක. ඒ නිසා හොඳට සීලගරුක වෙනවා නම් ඒ යහපතට දොරටුවයි. ඒ නිසා ගිහි පින්වතුන් විදිහට ගිහි පින්වතුන්ලාගේ ජීවිතේ සත්පුරුෂ උත්තමයෝ අතරේ කල්යාණ කීර්ති ගෝසාවක් තියෙනවා කියන්නේ. ඒ කිවි ස්වාමීන් වහන්සේලා කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඔබව දන්නවනම් මේ අම්මා හරි සිල්වන්ත කෙනෙක්. මේ තාත්තා සිල්වන්ත කෙනෙක්. මේ පුතා හරි සිල්වත් කෙනෙක්. මේ දුව හරි සිල්වත් කෙනෙක් කියලා ඒකම යාට ආශිර්වාද දෙන්න වේද? ඒකම ආශිර්වාදේ. සීලයේ තිබ්බොත් ඒ ලැබේ.
ඊළඟට සීලවන්තයට ලැබෙනවා විශාරද බව. ඕන පිරිසක් මැදට බයක් තැති ගැනීමක් නැතුව යන්න පුළුවන් සිල්වතාට. ඊළඟට සීලේ තියෙනවා නම් තවත් යහපතක්. මොකක්ද? සීලවන්තයා මරණය ඉදිරියේ සිහිමුලා නොවේ. සීලේ තියෙනවා නම් මැරෙන්න යද්දි සිහිය පිට යන්නේ නැහැ. අන්න ලාභය. යහපත උපදිනවා. සීලය තියෙනවා නම් මරණින් මත්තේ ඒකාන්ත කොට සුගතියේ උපදී. ආන්න යහපත. ඒ නිසා දෙවෙනි දොරටුව සීලයයි. තුන්වෙනි දොරටුව යහපත කියන දේ ජීවිතේ අරගන්න නම් මේ දොරටුව තමන් විවෘත කරගන්න ඕන. මොකද්ද? කීකරුකම. මොකක්ද මේ දොර පිංගුතුනේ? කීකරුකම. කාටද කීකරු වෙන්න ඕනේ? වැඩිහිටි නුවණැතියන්ගේ වදනට කීකරු වෙන්න ඕන. හරියට වැදගත් එකක් බුද්ධ ශාසනයේ කීකරුකම. එක භික්ෂුවක් හිටියා ඒ කාලේ. මේ භික්ෂුව මහාන වුණාට කීකරු නැහැ. වැඩිහිටි ස්වාමීන් වහන්සේලා කියන වචන තඹ සතේකට ගණන් ගන්නෑ. හරි අමාරුයි. දවසක් වැඩිහිටි ස්වාමීන් වහන්සේලා මේ භික්ෂුවට චෝදනා කළා. ආශ්මත ඔය විදිහට නම් පැවිද්ද කරන්න පුළුවන්කම නැතිය කියලා. කේන්ති ගත්තා. කේන්ති අරගෙන කිව්වා මම මට ඕන විදිහට ඉන්න ඔබ වහන්සේලා මට ඒවා කියන්න එන්න එපායි කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේලාට හරි අනුකම්පයි. පව් මේ භික්ෂුව කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි මේ භික්ෂුවගේ ගතිගුණ හරි දුර්දාන්තයි. කිසි හික්මෙන බවක් නැහැ. බුදුරජාණන් වහන්සේ ගෙන්නුවා මෙයාව. ගෙන්නලා අහනවා භික්ෂුව මෙච්චර උතුම් ශාසනයක පැවිදි වෙලා ඇයි භික්ෂුව දුර්දාන්ත වෙන්නේ? ඔබ කීකරු වෙන්න ඕන. කීකරු වෙන්නේ නැතුව ඔබ ගිය ආත්මිකත් නැසුණා කිව්වා. එතකොට මේ භික්ෂුව පුදුම වෙලා දැන් අද කාලේ මෙහෙම කියන්න කවුරුත් නැහනේ. අපේ භාග්‍යතුන් වහන්සේ අතීතං සබ්බං ජානාති. අතීතයේ කෙලවරක් නැතුව දකින්න පුළුවන් ඥානෙ තිබුණා. අනාගතං සබ්බං ජානාති. අනාගතේ කෙලවරක් නැතුව අනවශේෂං මේ අවශේෂයක්වත් නැතුව බුදුරජාණන් වහන්සේ අනාගතය දකිනවා. එහෙව් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්න කතා කරාම බුදුරජාණන් වහන්සේ අතීත සිද්ධිත් කියලා තමයි ඕවා විසඳන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඔය අකීකරුකම හින්දා අතීතෙත් නැහුණා. දැන් මේ ජීවිතෙත් මේ නැසෙන්නද ලැහැත්ති කියලා ඇහුවා. මේ භික්ෂුව ඇස් දෙකත් ලොකු කරගෙන ඇහුවා ස්වාමීනි අතීතේ මට මක්කේ උනේ? කිව්වා භික්ෂුව අතීත ජීවිතේ කොහේ උපන්නා ගිජුලිහිණියෙක් වෙලා. ඔහේගේ තාත්තා වෙලා උපන්නේ මමයි කිව්වා. ගිජුලිහිණි රැළේ හිටපු ප්‍රධාන ගිජුලිහිණියා. මේ ගිජුලිහිණි පුත්‍රයා තරුණ වයසට එනකොට හරි මේ කාය බලය තියෙන ගිජුලිහිණියෙක්. අනික් ගිජුලිහිණියන්ට වඩා හොඳට උඩ ඉගිලෙන්න පුළුවන්. දැන් ගිජුලිහිණිය කියන්නේ ඔය ඉගිල්ලෙන සත්තුන්ට ශක්තිය එපැයි නේ පිංගුතුනේ මේ තටුවල හයිය නැත්තම් මේකුන්ට උඩ යන්න බෑනේ. අනිත් සත්තුන්ට වඩා මේ ගිජුලිහිණියගේ තටු හයියයි. මෙයාට උඩට යන්න පුළුවන්. දවසක් මේ තාත්තා වෙන බෝසත් ගිජුලිහිණියා අවවාදයක් කරා. පුත්‍රය හයිය තිබ්බාට උඹ ඕනවට වඩා උඩ යන්න නම් එපා කිව්වා. යම් දිශාවකට උඩ ගිහිල්ලා පොළොව දිහා බලනකොට ඔබට පේනවා නම් මේ පෘථිවි තලය තටාකයක් මැද තියෙන බෝලයක් වගේ ඔබ දකිනවනම් පුත්‍රය එතනින් උඩට නම් එක පියවරක්වත් යන්න එපා. ඔබ වෙනසේ කිව්වා. කිව්වට පස්සේ හොඳයි තාත්තේ කියලා ඒ වෙලාවේ ඇහුවා. ඇහුවාට ක්‍රියාවෙන් එක කළේ නෑ. අදත් නැද්ද උක? අදත් අවවාදයක් කරාම එහෙයි කියනවා. හැබැයි කිව්වට ඔව් කරන්නේ Tamanට ඕන දේ. මොකක් හරි අවවාදයක් කරාම ඒකත් එක පැත්තකින් හොඳයිනේ. සමහර කෙනෙකුට අවවාදයක් කරන්නත් බෑනේ. ගෙලිම ඇඟට ගොඩ වෙනවනේ. අවවාද කරාට පස්සේ සමහරු ඉන්නවා එහෙයි කියලා පිළිගන්නවා. පිළිගත්තාට ක්‍රියාවේ නැහැ. මේ ගිජුලිහිණියා එපා කියද්දි දවසක් ගියා උඩට.
යනකොට තාත්තා කිව්ව ලක්ෂණේ පේනවා. දැන් පෘථිවිය පේනවා. හරියට මේ තටාකයක් මැද තියෙන බෝලයක් වගේ. ඒ පේනකොට තාත්තා කිව්වනේ ඔතනින් උඩට නම් පුතේ යන්න එපා කියලා. නමුත් අකීකරු පුද්ගලයාට අකීකරුකම තමයි උඩට එන්නේ. ගියා උඩට. ගියපු ගමන් මේ ඉහළ ආකාශයේ තියෙනවා කියනවා පින්වතුනි වේරම්භ කියලා වාතයක්. හරි සැඩ සුළඟ. මේ වේරම්භ වාතයට අහු වුණා මේ කුරුල්ලා. කෑලි කෑලි කැඩිලා ගියා. එහෙමම වෙනස් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව එදා ගිජුලිහිණය වෙලා ඉද්දී කෑලි ගිහිල්ලා වෙනස් වුණා. දැන් අද ඔබ මේ සුගත ශාසනය කීකරුුනේ නැත්තම් මේකෙත් ඔබ කෑලි ගිහින් වෙනසී කිව්වා. ඒ භික්ෂුව දක්ෂ වුණා. සම්බුද්ධ ශාසනයක් හම්බ වෙන එකේ වටිනාකම පින්වතුනි ඒක. සමහරට මෙච්චර දීර්ඝ සංසාර ගමනක අපට අපේ ජීවිතේ යහපත ඇති කරගන්නට හැබෑවටම උපකාර වෙන දේ අහන්න නොලැබෙන්න ඇති. අහන්න ලැබුණත් සමහරට ඒකට කීකරු වෙන්න හිත නැමෙන්න නැතුව ඇති. අද ලැබිලා තියෙන අවස්ථාව. මේ අවස්ථාවේ හදාගත්තොත් සසරේ තිබ්බ දෝෂයක් අපට හදාගත්ත එකේ. එදා අර භික්ෂුව සංසාරයේ Tamanට තිබ්බ අකීකරුකම කියන දෝෂේ එදා හදාගත්තා. ඒ භික්ෂුව මේ ශාසනයේ මාර්ගඵලලාභීෙක් බවට පත් වුණා. ඒ නිසා තුන්වෙනි කාරණාව තමයි කියනවා අර්ථයට දොරටුව වැඩිහිටියන්ගේ වචනයට කීකරු වෙන එක. හතරවෙනි යහපතට දොරටුව කුමක්ද? සුතංච බොහෝ කොට ධර්මය අසා දහම් දැනුමින් යුක්ත වීම. අපේ ජීවිතයේ යහපත ඇති කරන ප්‍රධාන අංගයක්. යහපත උදා කරන දොරටුවක් දහම් දැනුම. පින්වතුනි හොඳට උත්සාහවත් වෙන්න මේ කාලේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේ වදාළ නිර්මල ශ්‍රී සද්ධර්මය ඔබට කියවලා ඉගෙන ගන්නත් අවස්ථාව උදා කරලා තියෙනවා. අහලා ඉගෙන ගන්නත් අවස්ථාව උදා කරලා තියෙනවා. මේ අවස්ථාවල් S2 පේන කාලේ බුද්ධ භාෂිතය කියවන්ට ප්‍රමාද වෙන්න එපා. කන් ඇහෙන කාලේ බුද්ධ භාෂිතය අහන්ට ප්‍රමාද වෙන්න එපා. ධර්මයේ හොඳට ඉගෙන ගන්න. අතීතයේ අපේ මුතුන් මිත්තෝ ධර්මයේ හැසිරෙන්න ධර්මයේ කියවන්ට වෙලාව නැති නිසා ධම්මපදයේ අත්පොත විදිහට ළඟ තියාගෙන නිතර නිතර ධම්මපදයේ කියුවා. ඒ නිසා ධම්මපදයේ කියන පොතට ලංකා භූමියේදී නමක් වැටුණා බෞද්ධයාගේ අත්පොත කියලා. අද බෞද්ධයාගේ අත්පොත කියන නම ධම්මපදයට තියෙනවා. හැබැයි බෞද්ධයා ගාව අත්පොත නැත. ඒ නිසා ධර්මයේ හොඳට ඉගෙන ගන්න ධර්මඥානය කියන එක අපේ ජීවිතේ අර්ථයට දොරටුවේ නැත්තම් ඔය ඕන කෙනෙකුට අපිව රවට්ටන්න බැයිද දහම් දැනුම නැත්තම්. දහම් දැනුම නැති කෙනාව ඕන ගාලක පටලවන්න පුළුවන්. ජීවිතය ගැන තේරුමක් අර්ථයක් ඇත්ත මෙයයි බොරුව මෙයයි. කුසලයේ මෙයයි අකුසලයේ මෙයයි. පින මෙයයි පව මෙයයි. තමන්ගේ ජීවිතේ යහපත් වෙන්නේ මේ දේවල් වලින් තමන්ගේ ජීවිතේ නොමග යන්නේ මේ දේවල් වලින්. මේ දේවල් තමයි කළු ධර්ම, මේවා තමයි සුදු ධර්ම. ආන්න එහෙම තමන් දන්නේ නැත්තම් තමන් කොහොමද හරි වැරද්ද අඳුනගන්නේ? ආන්න ඒ නිසා යහපතට තියෙන ප්‍රධාන දොරටුව දහම් දැනුම. හොඳට දහම් දැනුම කෙනෙක් ඇති කරගත්තොත් ඒ දහම් දැනුම තියෙන කෙනාම රවටවන්න බෑ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ මේකත් මේ ජාතක කතාවකම සිද්ධියක්. බෝසතාණන් වහන්සේ මේ ජාතක කතාව ගොඩාක් දිග නිසා මම මේ මැදින් ඔබට කියලා දෙන්නේ. බෝසතාණන් වහන්සේ තවුසෙක් වෙලා උපන්නා අභිඥා සහිත. ඒ කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි රටේ මහරජුරුව. මේ මහරජුරුව දවසක් රාත්‍රියේ නිදාගෙන ඉන්නකොට සාමාන්‍ය රෑ 12ට එකට වගේ මේ රෑ මැද කියලා කියන්නේ අපි. රෑ මැදියමේ මේ රජුරුවන්ට එකපාර ඇහුණා කොකෙක් කෑ ගහනවා. කොකෙක් මහා හඬින් කෑ ගැහුවා. කොකා කෑ ගහලා ඉවර වෙනකොටම කොකා කෑ ගහලා ඉවර වෙනවාත් එක්කම
කපුටෙක් කෑ ගැහුවා. කපුටා කෑ ගහලා ඉවර වෙනවත් එක්කම අර කර ගාලා කුරුමිනියෙක් කෑ ගැහුවා. කුරුමිනිය කෑ ගහලා ඉවර වෙනවත් එක්කම කොහෙක් කෑ ගැහුවා කොවුලෙක්. කොවුලා කෑ ගහලා ඉවර වෙනවත් එක්කම මුවෙක් නාද දුන්නා. මුවා කෑ ගහලා ඉවර වෙනවත් එක්කම ඔන්න වඳුරෙකුත් කෑ ගැහුවා. වඳුරා කෑ ගහලා ඉවර වෙනකොට අද කාලේ ඒ හඬ අපට අහන්න නැහැ. කිඳුරෙකුත් කෑ ගැහුවා. කිඳුරා කෑ ගහලා ඉවර වෙනකොට මේ රජුරුවන්ගේ මාලිගාවේ වහලේ උඩින් පසේ බුදුරජාණන් වහන්සේ නමක් උදාන ගාථාවක් කියාගෙන වැඩියා. එතකොට මේ සද්ද අට එක දිගට ඇහුණා. මුලින්ම කෑ ගැහුවා මේ කොකෙක්, ඊට පස්සේ කපුටෙක්, ඊට පස්සේ කුරුමිනියෙක්, කොහෙක්, මෙහෙම සද්ද අටක් එක දිගට ඇහුණා. සද්දයට ඇහුණා විතරයි මේ රජුරුවන්ගේ හිතට ආවා අපේ මොකද්ද මේ වෙන්ට යන නස්පැත්තිය. ඇයි රජුරන්ට මුකුත් මෙලෝ පරලෝ ගැන දැනුම නෑ. දැන් අද එහෙම නැද්ද? ඕන්න වැඩට යන්න යනවා හූනෙක් චීක් චීක් ගන්නවා. අදත් එහෙම කලබල වෙන්නේ නැද්ද? හප්පී මොකද්ද මේ වෙන්න යන නස්පැත්තිය කියලා. හූනෙක් කෑ ගැහුවොත්, හූනෙක් මූත්‍රා කරොත් මේ මිනිස්සු කොච්චර බිහිතියටපත් වෙනවද? අලුතෙන් ඔන්න පුතා වැඩට යවන්න ලැහැත්ති. පුතා වැඩට යන්න යනකොට පුතාට අම්මා කියනවා පුතේ අහවල් වෙලාවට අහවල් කකුල තියලා ඵලයන් කියලා. කකුල මාරු වෙනවා. බය වෙන්නේ නැද්ද? ඉතින් මේ ප්‍රශ්න අදටත් තියෙනවා. රජුරෝ හොඳටම බය වුණා. බය වෙලා රජුරෝ බමුණු ගෙන්නවා. බමුණන්ගෙන් ඇහුවා මෙහෙම එකක් වුණා මොකක්ද තියෙන ප්‍රශ්නේ? බමුණෝ කල්පනා කළා රජුරුවන්ගෙන් ගරා ගන්න තියෙන හොඳම වෙලාව. හොඳ යාගයක් ලැහැත්ති කරා. දහස් ගණන් සත්තු මරණ, දහස් ගණන් ධනෙ වේදන් වෙන යාගයක්. මේ යාගය ගැන අර තවුසාට ආරංචි වුණා. කවුද තවුසා? බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේ ඇවිල්ලා මේ රජුරුවන්ට කියනවා රජතුමනි ඔය සද්දවල ඇත්තම කතාව අහන්න කැමතිද කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි මට කියන්න කිව්වා. රජතුමනි ඔය කොකා කෑ ගැහුවේ ඔබේ රාජකීය පොකුණේ ඉන්න කොකා ඔය. කොකාට ඉස්සර කෑම තිබුණා. මොකද පොකුණේ වතුර තිබ්බා. වතුරේ ඉන්න සත්තුන්ව කාලා කොකා බඩපුරව ගත්තා. දැන් පොකුණේ වතුර නැහැ. උට බඩගිනි. ඒ නිසා කෑ ගැහුවේ රජතුමනි ඔය පොකුණට වතුර ටිකක් පුරවන්න කිව්වා සේවකයෝ ලවා. එතකොට ඔය කෑ ගැහිල්ලේ ප්‍රශ්නේ ඉවරයි කිව්වා. ඒක ඔබට අදාළ නැහැ කිව්වා. ඔය කපුටා කෑ ගැහුවේ ඔය කපුටාගේ කූඩුවේ මේ දවස්වල බිත්තර දාලා තියෙනවා. දෙවෙනිට කෑ ගැහුවේ කපුටෙක්. කපුටාගේ කූඩුවේ මේ දවස්වල බිත්තර දාලා තියෙනවා. ඔය බිත්තර මේ රජුරුවන්ගේ ඇත්තලේ ඉන්න ඇත්ගොව්වා අර ඇතාට අයින හෙන්ඩුව අරගෙන යනකොට මේ කූඩුව ළඟ හැමතිස්සෙම මේ හෙන්ඩුවේ තුඩ වදිනවා. කපුට හරි බයේ තමයි කියනවා ඉන්නේ අනේ මගේ බිත්තර ටික වැටේවි කියලා. ඒ බයට තමයි කපුට ඒ කෑ ගැහුවේ රජතුමනි සේවකයව දැනුවත් කරන්න කිව්වා. එතකොට ওই ප්‍රශ්නේ ඉවරයි. ඒක ඔබට අදාළ නැහැ කිව්වා. ඊළඟට ඔය කුරුමිනියා කෑ ගැහුවේ රජතුමනි ඔය කුරුමිනියා ඔබතුමාගේ රාජමාලිගාවේ උළුවස්ස විදගෙන ගියා. ඌ මුලින්ම එළය විදගෙන ගිහිල්ලා ඌට අහුනේ දැන් හයිය අරටුව. දැන් මුට මේක විදගන්න බෑ. අයියෝ මට මේක විදින්න බෑ කියලා තමයි මූ මේ කෑ ගැහුවේ. ඒක ඔබට අදාළ නෑ කිව්වා. සේවකයෙක් ලව කුරුමිනියව අයින් කරන්න කිව්වා. ඊළඟට රජතුමනි ඔය කොවුලා කෑ ගැහුවේ ඔය කොවුලා නිදහසට හරි ආසයි එකෙක්. ඌට සැනසෙල්ලේ ඉගිල්ලා යන්න තියෙන අවස්ථාව ඔබ අහිමි කළා කූඩුවේ දාගෙන. අනේ ඌකව නිදහස් කරන්න කිව්වා. ඊළඟට ඔය මුවා කෑ ගැහුවේ මුවාගේ මුව දෙන මතක් වෙලා. ඔබ අල්ලගෙන එන්න කලින් මුව දෙනක් එක්ක යාළු වෙලා හිටියේ කිව්වා. මේ මුව දෙන මතක් වෙලා. ආයෙම මේ හිටපු කැලේට නිදහස් කරන්න උගේ ප්‍රශ්න ඉවරයි කිව්වා. ඊළඟට රජතුමනි වඳුරා කෑ ගැහුවිත් වඳුරු රැළ මතක් වෙලා. ඊළඟට කිඳුරා කෑ ගැහුවිත් තමන්ගේ කිඳුරිය මතක් වෙලා.
පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ භාෂිතය ඔබට ඇහුණේ උන්වහන්සේ අද පිරිනුවම් පානවා. පිරිනුවම් පාන්ට පෙර කරපු අවසාන භාෂිතය කිව්වයි. එතකොට මේ සද්ද අටෙන් එකක්වත් එතුමට අදාළද? අටෙන් එකක්වත් අදාළ නැහැ. නමුත් අට ඇහිච්ච විදිහට රජුරුව භීතියටපත් වුණා. කුසල් අකුසල් නොදන්න ලෝකය. යහපත අයහපත නොදන්න ලෝකය. හරි වැරද්ද නොදන්න ලෝකය. ඌනෙක්ගේ සද්දයකටත් භීතියටපත් වෙනවා. ඒ නිසා පින්වතුනේ යහපත ඇති කරගන්න කැමති නම් පින්වතුන්ලා කරගත යුතු වැදගත්ම දේ මොකද්ද? හොඳ ධර්මඥානයක් හදාගන්න. බුදු කෙනෙක් වදාළ උතුම් ධර්මයේ තිබේ. රහතුන් වදාළ ධර්මයේ තිබේ. ඒ ධර්මයෙන් ඔබේ ජීවිතේ පරිණත කරගන්න. ඒක තමයි ඔබ ඇති කරගන්න හැබෑම යහපත. ඒ නිසා ඕන්න යහපතට හේතු වෙන හතරවෙනි දොරටුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යහපතට උදව් වෙන පස්වෙනි දොරටුව ධම්මානුවත්ති ධර්මානුකූලව ජීවත් වෙන එක. දැන් කාල වේලාව අය අපිට චූට්ටයි තියෙන්නේ. ඒ නිසා මම මේ අන්තිම දෙක ඉක්මනින් කියනවා ඔබට. යහපතට හේතු වෙන පස්වෙනි දොරටුව තමයි ධර්මානුකූල ජීවිතය. අවසාන දොරටුව තමයි අලීනතා. අලීනතා කියලා කිව්වේ කම්මැලි නැතිකම. ජීවිතය යහපත් කරගන්න කැමති නම් මෙලොව පරලොව එයාට තියෙන්න ඕන මොකද්ද? වීරියවන්තකම. කම්මැලියෙකුට ඒ කම්මැලියාට ඉතින් ලෞකික ජීවිතේ දිනුවකුත් නැහනේ. එහෙව් එකේ ඒ මිනිසයාට බුද්ධ ශාසනයක් ඇතුලේ දිනුවක් ගැන කවර කතාවද? ඒ නිසා ඕන්න ඔය දොරටු ඇති කරගත්තොත් මොනවද? නිරෝගීකම යහපතට ඇති පළමු දොරටුවයි. සීලය යහපත ඇති කරන දෙවන දොරටුවයි. වැඩිහිටියන්ගේ බසට අවනත වීම මෙලොව පරලෝ යහපත ඇති කරන තුන්වෙනි දොරටුවයි. මනා දහම් දැනුමකින් යුක්ත වීම ජීවිතේ යහපත ඇති කරන හතරවෙනි දොරටුවයි. ධර්මානුකූලව ජීවත් වීම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අත්තානංචේ පියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං. කවුරු හරි ඉති තමන්ට ප්‍රිය නම් තමන්ට ප්‍රිය නම් තමන්ව රැක ගන්න ඕන කියලා හිතනවා නම් තින්න මඤ්ඤ තරං යාමම් පටිජග්ගීය පඬිතු. ජීවිතේ චූටි කාලේ හරි මැදි වයසේ හරි මහලු කාලේ හරි කියන මේ කාල තුنين එකකවත් ජීවිතේ ධර්මයේ හැසිරෙන්න කිව්වා. ඒ නිසා ධර්මානුකූලව කෙනෙක් ජීවිතය ගත කරනවා නම් ඒ ධර්මානුකූල ජීවිතය කියලා කියන්නේ ජීවිතේ යහපත උදා කරගන්නට ඇති පස්වෙනි ద్వාරයයි. අවසාන ద్వාරය කම්මැලි නැති වීරියවන්තකමයි. මේන්න මේ 6 තියෙනවා නම් මේ 6ට කියනවා අත්තස්ස ద్వාර යහපතට දොරටු. බුදුරජාණන් වහන්සේ ගාථාවක් වදාලා. ඒ ගාථාවෙන් අපිට අර අවසාන කාරණා දෙක විස්තර කරගන්න පුළුවන්. ලස්සන ගාථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා උට්ඨානවතෝ සතිමතෝ සුචි කම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝබිහි වඩ්ඩති. ඒකේ අදහස උට්ඨානවතෝ තමන්ගේ යහපත සලසා ගැනීමට කැමති කෙනාට නැගී සිටින වීරිය තියෙනවා නම් උට්ඨානවත. සතිමතෝ හොඳට සිහිය තියෙනවා නම් සුචි කම්මස්ස කයින් වචනයෙන් සිතින් කරන ක්‍රියාවල් පිරිසිදුයි නම් නිසම්මකාරිනෝ නුවණින් සලකලාම නම් කටයුතු කරන්නේ සංයතස්සච එයා තමන්ව හොඳට දමනය කරගෙන නම් ධම්ම ජීවිනෝ ධර්මානුකූලවම නම් ජීවත් වෙන්නේ අපමත්තස්ස යසෝබි වඩ්ඩති. එබඳු අප්‍රමාදී තැනැත්තාගේ ජීවිතේ යසස වැඩෙන්නේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ උතුම් ධර්මය අද අපි ශ්‍රවණය කළේ උතුම් ජාතක කතාව. ඒ ජාතක කතාවේ නම අත්තස්ස ద్వාර. මේ අත්තස්ස ద్వාර ජාතක කතාව ශ්‍රවණය කළ පින්වතුන්ලා හැම දිනාටම යහපතට හේතු වෙන දොරටු වන නිරෝගීකම, සීලය, වැඩිහිටියන්ගේ බසට කීකරු බව,
බොහෝ දහම් දැනුමින් යුක්ත බව ධර්මානුකූලව ජීවිතය ගත කරනා බව සහ කම්මැලි නැති බව යන උතුම් ගුණධර්ම ඇති කරගන්නට වාසනාව ලැබෙත්වා.